10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය. අපි මේ සිදු කරන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍ර පිළිබඳ සාකච්ඡාව. ඒතර අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් සිටියේ 2018 වර්ෂයේ සබරගමු පළාත භාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරපු අවසාන පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර අංක 2. එතන මේ ප්‍රශ්න පත්‍ර අංක 2 මේ වෙන විට අපි පරිච්ඡේද දෙකකින් සාකච්ඡාව අවසන් කරලා තියෙනවා. දැන් අද අපි සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නේ ගිණුම් කරණයට අදාළ ප්‍රශ්න කොටස් අපිට සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස. එමනම් මේ ප්‍රශ්න පත්‍රයට මාත් සමග අද පිළිතුරු ලියන්න බලාපොරොත්තු වෙන දරු දැරියන්ට මාත් සමග ක්‍රියාකාරී විදිහට මේකට සහභාගී වෙන්න පුළුවන්. ඔබලා උත්සාහ කරන්න, ඊට පස්සේ මම දෙන පිළිතුර හරියද කියලා බලන්න. ඒ වගේම අපි දන්නවා සමහර දුව පුතාලා මේ අර මම ඉල්ලීමක් කරපු විදිහට ප්‍රශ්න පත්‍රයට මේ වන විටත් ප්‍රශ්න පත්‍රය හොයාගෙන සෝත්සාහයෙන් පිළිතුරු සකස් කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දුවලා පුතාලට ඔබලා මොනතරම් දුරට පිළිතුරු ලිවීමේදී සාර්ථක වුණාද? වැදගත් දේ තමයි අපිට වැරදිච්ච තැන් මොනවද? සුළු සුළු දේවල් අපි කොහොමද මේ වැරදි සකස් කරගන්නේ? සාමාන්‍ය පෙළ විභාගය අපි ගන්න දවසට මේ වගේ වැරදි අප අතින් නොවන්න. හොඳයි. එහෙමනම් අපි බලමු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරමු. මුලින්ම අහන්නේ පස්වෙනි ප්‍රශ්නේ අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා. 5, 6, 7. අපිට අවශ්‍ය වන්නේ ප්‍රශ්න 2ක් තෝරගන්න. එක ප්‍රශ්නයකට ලකුණු 12ක් ලැබෙනවා. ප්‍රශ්න දෙකට ලකුණු 24ක් අපි උපයන්න ඕන. හොඳයි. ඒ මතක් කිරීමත් සමග අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ ආ කොටස. ආ කියන උපකොටස. ගණදෙනුවක් යනු කුමක්ද? අපි ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගත්තා මොකද්ද ගනුදෙනුවක් කියලා කියන්නේ. ඒ වචනේ පරිසමාප්තියෙන්ම අපිට තේරෙනවා අපට යමක් ලැබෙනවා සහ අපි යමක් කැප කරනවා. මේ ගනුදෙනු කියලා වචනයෙන් කියන්නේ. ඉතින් ඒකෙන්ම අපිට තේරෙනවා මොකද්ද ගනුදෙනුවක් කියලා කියන්නේ. මේකට එහෙමනම් අනිවාර්යයෙන්ම පාර්ශ්වයන් කී දෙනෙක් ඉන්න ඕනද? අවම වශයෙන් පාර්ශ්වයන් දෙකක් ඉන්න ඕන. ගනුදෙනුවක් සිද්ධ වෙන්න නම්. එහෙමනම් ගනුදෙනුවක් කියලා කියන්නේ මොනවද ගනුදෙනු වෙන්නේ? ගනුදෙනුවට පාදක වන දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා ව්‍යාපාර අධ්‍යයනයේදී සම්පත් කියලා. කිසියම් සම්පතක් වෙනුවෙන් තමයි ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. සම්පතක් කියලා කියන්නේ ඒකට වටිනාකමක් දෙන්න නම් ඒ සම්පත දුලබ වෙන්න ඕන. ඉතින් එහෙමනම් කිසියම් සම්පතක් පාර්ශ්වයන් දෙකක් අතර යම්කිසි අගයකට හුවමාරු වීම තමයි අපිට ගිණුම් කරන්නේදී ගනුදෙනුවක් කියලා කියන්නේ. මම නිවැරදිද? මං නැවත වතාවක් කියන්නම් මං කිව්වේ මොකද්ද කියලා. යම් සම්පතක් පාර්ශ්වයන් දෙකක් අතර මූල්‍යමය වටිනාකමකට හුවමාරු වීමට තමයි අපි කියන්නේ ගනුදෙනුවක් කියලා. ඒ කියන්නේ අපි කොපමණ හුවමාරුවක් කරගත යුතුද කියන එක මනින්නේ අපි යම්කිසි මූල්‍යමය වටිනාකමකින්. ඉතින් එහෙමනම් අපි මේ කතා කරන්නේ ව්‍යාපාරයක ගනුදෙනුවක්. ව්‍යාපාරයක ගනුදෙනුවක්. එහෙමනම් අපි මේ කළ නිර්වචනය ව්‍යාපාරයේ පැත්තෙන් අපි තව චුට්ටක් වෙනස් කරලා පිළිතුරු ලිව්වොත් අපිට කදිම පිළිතුරක් මේකට සපයන්න පුළුවන්. හොඳයි. අපි උත්සාහ කරමු. එහෙමනම් අපි එක පටන් ගමු මේ විදිහට. ව්‍යාපාරයක් හා වෙනත් පාර්ශ්වයක්. ව්‍යාපාරයෙන් පරිබාහිර ඇල්මක් ඇති පාර්ශ්වයක්. ව්‍යාපාරයක් හා වෙනත්
පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හුවමාරුවක් ගනුදෙනුවක් ලෙස හැඳින්වේ. මං හිතනවා මේ වගේ පිළිතුරක් අපි ලියවුවොත් ඒක සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් කියලා. හොඳයි. අපි එහෙමනම් බලමු ඊළඟ කොටස. වත්කම යන්න අර්ථ දක්වන්න. ඒතර ව්‍යාපාරික වත්කම් කියලා කියන්නේ මොනවද? අපි ඒකට විශේෂ නමක් කිව්වා. මොකද්ද? ගිනුම් කරන මූලිකාංග කියලා. නේද? මුලින් කොටසේදී අපි ගනුදෙනු ගැන ඉගෙන ගත්තා. අපි දන්නවා ව්‍යාපාරයක විශාල ප්‍රමාණයේ ගනුදෙනු සිද්ධ වෙනවා. විශාල ගනුදෙනු සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. මේ ව්‍යාපාරය නිරත වෙලා ඉන්න ආර්ථික කටයුත්ත සිදු කිරීමේදී ආර්ථික කටයුත්ත. එතකොට මේ සිදුවන ගනුදෙනු අපි කිව්වා අපිට මූලික රාමුවකට වර්ග කරන්න පුළුවන් කියලා. ඒ ගනුදෙනු වල ස්වභාවය එක්ක වර්ගීකරණයක් කරන්න පුළුවන් කියලා කිව්වා. අපි ඒ වර්ගීකරණය යටතේ අපි පස් කොට්ටාසයක කොට්ටාස 5කට ඕනම ගනුදෙනුවක් අපි පොදුවේ වර්ග කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. මතක ඇති. මොනවද මේ වර්ග පහ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එhmenan මේ ප්‍රශ්නයෙන් අහන්නේ එයින් අපිට මුලින්ම කියවෙන මුලින්ම හමුවන වත්කම් යන්නට වත්කම් කාණ්ඩයට අයත් වන ගනුදෙනු පිළිබඳ නිර්වචනයක් තමයි අහන්නේ. හොඳයි. ව්‍යාපාරික දෘෂ්ටි කෝණයකින් වත්කමක් වීමට නම් අපි කිව්වා අවම වශයෙන් ප්‍රධාන කොන්දේසි තුනක් සම්පූර්ණ වෙන්න ඕන සහ අවසාන තවත් අවශ්‍යතාවයක් සම්පූර්ණ වුණොත් අපි කිව්වා මේක ව්‍යාපාරයේ ගනුදෙනුවක් විදිහට ව්‍යාපාරේ පොත්පත්වලට අපි අන්තර්ගත කරනවා කියලා. එහෙම නැත්නම් මූලික සටහන් පොත්පත්වලට සටහන් කරනවා කියලා. එහෙනම් අපි බලමු මොනවද ඒ වත්කමක් ලෙස ගනුදෙනුවක් හඳුනා ගැනීමට සම්පූර්ණ වෙන්න ඕන කොන්දේසි. පළවෙනි දේ තමයි මොකද්ද? ඕගොල්ලෝ ලියලා ඇති සමහර දුවලා පුතාලා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. ගනුදෙනු කියන එක අපි උඩින් ඉගෙන ගත්තා. කලින් වෙච්ච දෙයක්, දැනටමත් වෙලා තියෙන දෙයක්. ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ගනුදෙනුව උපදින්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. ඊට පස්සේ එසේ බිහිවන මේ වත්කමට ව්‍යාපාරයේ අනාගත ඉපීමේ හැකියාවක් සතු වීම. ඒ කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ මොනවා හරි ආර්ථික කටයුත්තක නිරත වෙලා සිටින ආයතනයක්. ඒ වගේ සංවිධානයකට එම ආර්ථික කටයුත්ත එහෙම නැත්නම් ඒ ඉපීමේ කටයුත්ත. අපි දන්නවා ලාභ ඉපීමේ පරමාර්ථයක් සමහර වෙලාවට තියෙනවා. ප්‍රධාන පරමාර්ථය නොවුනත් යම්කිසි ලාභයක් ලැබීමට ඕනම ව්‍යාපාරයක් කටයුතු කරනවා. ආදායමක් ලැබීමට. එහෙමනම් එම ආදායම් ජනිත කිරීමේ හැකියාවක් තියෙන්නත් ඕන ඔය අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස මේ බිහි වෙන වත්කමට. එහෙම නොවුනොත් ව්‍යාපාරයට ඒන් ප්‍රයෝජනයක් නැත්නම්
අනාගතයේ ඉපීමට ඒක දායකත්වයක් දෙන්නේ නැත්නම් අපි ඒක වත්කමක් විදිහට හඳුනගන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අවශ්‍යයෙන්ම ඔය කියන අනාගතයේ ඉපීමේ හැකියාවක් මෙම වත්කම සතු වෙන්න ඕන. ඊළඟ වැදගත් කාරණේ තමයි තුන්වන කාරණය මේ අපි අත්පත් කරගත්ත වත්කම පිළිබඳ පාලනය කිරීමේ අයිතියක් ව්‍යාපාරය සතු වෙන්න ඕන, භුක්ති විඳින්න ඕන. ඇයි එහෙම කියන්නේ? ව්‍යාපාරයේ අභිමතයේ පරිදි මේ වත්කම පිළිබඳ තීන්දුව తీරන ගන්න බැරි නම් ඒක අපි මේ ව්‍යාපාරයට අයත් වත්කමක් විදිහට අපි හඳුනගන්නේ නැහැ කියලා කිව්වා. උදාහරණයක් විදිහට අපිට කුලියට ගත්ත ගොඩනැගිල්ලක් අපිට ව්‍යාපාරයේ වත්කමක් විදිහට ඒකේ වටිනාකම අපිට හඳුනගන්න බෑ. මොකද ඔය මම කිව්ව තුන්වෙනි කොන්දේසිය සම්පූර්ණ වෙන්නේ නැති හන්දා. අපිට කවදාවත් බෑ කුලියට ගත්ත ගොඩනැගිල්ලක් අපි විසින් තීරණය කරලා මේකට වෙනස්කමක් සිද්ධ කරන්න. එහෙම වුණොත් ඒක ගැටුමකට මුලපෑමක් සිද්ධ වෙනවා ව්‍යාපාරයේ හිමිකරුත් සමග. ඒක නිසා තමයි කියන්නේ අපිට නිදහසේ මේ වත්කම පිළිබඳ තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් අපිට සතු වෙන්න ඕන. දැන් කොන්දේසි තුනම අපි කතා කරා. මේ වත්කම ව්‍යාපාරයේ අපි පොත්පත්වලට සටහන් කරන්න නම් තවත් අපි කිව්වා මෙහි වටිනාකම අපිට විශ්වසනීය විදිහට තක්සේරු කිරීමේ හැකියාවක් ලැබෙන්නත් අවශ්‍යයි කියලා. හොඳයි. එමනම් අපිට දැන් පුළුවන් මේකට කෙටි පිළිතුරක් ලියන්න අපි උත්සාහ කරමු. අපි මෙහෙම ලියමු. පටන් ගමු පළවෙනි කොන්දේසිය. අතීත ගණදෙනුවක අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් බිහිවන එහෙම නැත්නම් ජනිත වන පළවෙනි කොන්දේසිය. දෙවෙනි කොන්දේසිය අනාගත ආර්ථික ප්‍රතිලාභ ඉපයීමට දායක විය හැකි. අවශ්‍යයෙන් වත්කම පිළිබඳ පාලන අයිතියක් ව්‍යාපාරය සතු වන වත්කමේ වටිනාකම විශ්වසනීය ලෙස තක්සේරු කළ හැකි වන ගනුදෙනුවක් වත්කමක් වේ. හොඳයි නේද? හොඳයි අපි කියවලා බලමු මොකක්ද අපි ලිව්වේ කියලා. අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අපි ලෙස කියන එක දෙපාරක් ලියලා තිනවා. අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වන
අනාගත ආර්ථික ප්‍රතිලාභ ඉපයීමට දායක විය හැකි වත්කම පිළිබඳ පාලන අයිතියක් ව්‍යාපාරය සතු වේ නම් වත්කමේ වටිනාකම විශ්වසනීය විදියට තක්සේරු කළ හැකි ගණදෙනුවක් වත්කමක් වේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අපිට දීලා තියෙනවා මේ පොඩි ටේබල් එකක්. අපිට කියන්නේ මොකද්ද? අපර්ණාගේ ව්‍යාපාරයේ 2018 සැප්තැම්බර් මාසය තුල සිදු වූ ගණදෙනු ගිණුම් කරන සමීකරණයට මොකද්ද? ගිණුම් කරන සමීකරණය යට බලපා ඇති ආකාරය පහත දැක්වේ. ඒක දක්වලා තියෙනවා. කොහොමද ගිණුම් කරන සමීකරණයට මාසය තුල සිදු වූ යම් යම් ගණදෙනු බලපාලා තියෙන්නේ කියලා. එහෙමනම් ඒ බලපෑම පෙන්වන්න ඕන නම් මෙම ගණදෙනු ටික ගිණුම් කරන සමීකරණයට අදාළ ආකෘතිය යටතේ සටහන් වෙලා තිබ්බොත් තමයි අපිට කියන්න පුළුවන් බලපා ඇති ආකාරය දක්වලා තියෙනවා කියලා. ඒ කියන්නේ මූල්‍යමය අගයන් ලෙස. ඒතකොට අපි දන්නවා ගිණුම් කරන සමීකරණයේ සංරචක කීයක් තියෙනවද? ගිණුම් කරන සමීකරණේ සංරචක 3ක් තියෙනවා. නේද? මොකක්ද? ව්‍යාපාරයක වත්කම් සමාන වෙනවා හිමිකම් වලට වගකීම් එකතු කරන අගයට. මේක තමයි ගිණුම් කරන සමීකරණය කියලා අපි කියන්නේ. මොකද්ද? ගිණුම් කරන සමීකරණය. මේටි ව්‍යාපාරයක වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම්. ව්‍යාපාරයක් බාහිරයට පත්වන අර අපි කලින් සඳහන් කර ලක්ෂණ තියෙන ගණදෙනු අපි සියල්ලට පොදුවේ අපි කියනවා වත්කමක් කියලා. ඒතකොට මේ වත්කම අනිවාර්යයෙන්ම මූල්‍යණය කරන්නේ පාර්ශ්වයන් දෙකක් විසින්. ව්‍යාපාරයට සම්බන්ධිත ඇල්මක් ඇති පාර්ශ්ව කොට්ටාස අපි කාණ්ඩ දෙකක් යටතේ තමයි මේ වත්කම් වල හිමිකාරත්වය කියන්නේ. වැදගත්ම කාණ්ඩය තමයි ව්‍යාපාරයට ආයෝජනය කරන ව්‍යාපාරික අවදානම Taman කරමතට ගන්න ව්‍යාපාරයේ නියම හිමිකරුවන්. ඔවුන් තමයි ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට දායක වන්නේ. ඔවුන් විසින් දායක නොවන අනෙකුත් සියලුම දේවල් අයත් කාණ්ඩයක් පොදුවේ හඳුන්වනවා වගකීම් කියලා. ඇයි මේ කියන පාර්ශ්වයන්ගෙන් යම් කිසි ගණදෙනුවක් අපි සිද්ධ කරා නම් ව්‍යාපාරයට වගකීමක් ඇති වෙනවා, බැඳීමක් ඇති වෙනවා. කුමක් කවදා හෝ දිනක ඔවුන්ගේ එම වගකීමට අදාළ මුදල ව්‍යාපාරයෙන් ගෙවීමට අපි මොකක්ද ඇති වෙන්නේ? අපි කියනවා බන්ධනයක් එහෙම නැත්නම් බැඳීමක් ඇති වෙනවා. ඒක තමයි අපි ඒ වගේ දේවල් සියල්ලට අපි පොදුවේ කියනවා වගකීම් කියලා. හොඳයි. එතකොට මේ ඕනම ගණදෙනුවක් අපිට ගණදෙනුවේ අපි දන්නවා දිත්ත බලපෑමක් එහෙමනම් තියනවා කියලා. අපි මොකද්ද කියන්නේ? මේ අපි සියලුම ගණදෙනුව අපි දිත්ත බලපෑමක් යටතේ තමයි අපි ව්‍යාපාරේ වාර්තා කරන්නේ. මෙන්න මේ ගිණුම් කරන සමීකරණය කියන ඒ සංකල්පය නිසා. මේක පෙරදරි කරගෙන තමයි අපි දිත්ත බලපෑම යටතේ අපි සෑම ගණදෙනුවක්ම ව්‍යාපාරයක වාර්තා කරන්නේ. කාටද අයිති කියන එක. ඒ ගණදෙනු නිසා බිහිවන්නේ වෙනස් වන්නේ වත්කමක්ද එහෙම නැත්නම් හිමිකමක්ද වගකීමක්ද? මේ කියන කොට්ටාස තුනේ සංරචක තුනේ තමයි ඕනම ගණදෙනුවක සිදුවන වෙනස සිදුවන්නේ. ඒක සමහරවිට මේ පැත්තේ වෙන වෙනසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඇතුලේ පමණක් සිදුවන වෙනසක් වෙන්නත් පුළුවන්. මේ පැත්තේ කොටසක් ඇවිල්ලා මේ පැත්තට යන්නත් පුළුවන්. මේ බලපෑම විවිධාකාරයි. ඉතින් ඒ වගේ මේ chart එක දිහා බලනකොට ඕගොල්ලන්ට පේනවා ඒ ගණදෙනු වල ඒ විවිධාකාර බලපෑම් තියෙනවා කියලා. හැබැයි ගණදෙනුවක් සිද්ධ වන විට අපි ඒක වාර්තා කරන්නේ මේ ද්විත්ත බලපෑම නිසා. අපි දන්නවා සෑම ගණදෙනුවක්ම අපි ගිණුම් දෙකක අපි සමාන අගය අපි හරබැර කියන රීතිය යටතේ තමයි අපි වාර්තා කරන්නේ. ඒක නිසා
අපි හිතමු මේ ගිණුම් කරන්නේ වත්කම් පැත්ත සහ බැරකම් පැත්තේ මේ වෙනස සිද්ධ වෙනවා නම් අපිට එම ගණදෙනුව නිසා මේ ගිණුම් කරන සමීකරණයේ තුලිතභාවය ඒ විදිහටම තියෙන්න ඕන. අගයන් වෙනස් වෙන්න පුළුවන් තුලිතභාවය තියෙන්න ඕන. උදාහරණයක් විදිහට අපිට මේ පළවෙනි ශේෂ ටික බැලුවොත් එහෙම අපිට ප්‍රාග්ධනය කියන ශේෂය තාම අපිට දීලා නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා තියෙන්නේ. ඒක නිසා සමහරවිට අපිට මේ කවද්ද මේ දිනය සැප්තැම්බර් මාසේ පළවෙනි දින සමහරවිට අපිට ප්‍රාග්ධනය හොයන්න සිද්ධ වෙනවා. ඒක අපි දැන් හොයලා බලමු කොහොමද කියලා. මොකද අපි දන්නවා කොහොමද ඒක අපි හොයන්නේ? අපි දන්නවා මේ ගිණුම් කරන සමීකරණය සමාන වෙන්න ඕන දෙපැත්ත. සමාන වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ පැත්තේ තියෙන සියලුම එකතුව මේ පැත්තේ තියෙන සියලුම එකතුවට සමාන වෙනවා. එහෙමනම් ඔය නීතිය යටතේ ආරම්භක ශේෂත් සමාන වෙන්න ඕන. එතකොට ආරම්භක ශේෂ වත්කම් පැත්ත අපි වත්කම් පැත්තේ ආරම්භක ශේෂ දෙකක් තියෙනවා. භාණ්ඩ තොගය සහ මුදල්. එහෙමනම් මුළු වත්කම් කීයද මේ ව්‍යාපාරයේ ලක්ෂ 2යි. එහෙනම් වගකීම් කීයද? දැනට වගකීම් අපිට පෙන්වලා තින්නේ කාණ්ඩ දෙකක් යටතේ. හැබැයි ආරම්භක ශේෂයක් නැහැ ණය හිමියන්ට බැංකු ණයක් පමණයි තියෙන්නේ. ඉතින් මේ පැත්තේ ලක්ෂ 2ක් තියෙනවා නම් මේ පැත්තත් ලක්ෂ 2ක් වෙන්න ඕන. එතකොට ණය හිමියන් නැහැ කියලා අපිට ඉරක් ගහලා තියෙනවා. ප්‍රාග්ධනය කියන එක මෙතන අපිට හිස්තනක් ප්‍රශ්නාර්ථයක් වෙන්නවා. එහෙමනම් මේ පැත්ත ලක්ෂ 2යි නම් ලක්ෂ 2ට මේ පැත්තට සමාන වෙන්න ඕන නම් තාම තියෙන්නේ 50000යි නම් 1,50,000ක් තමයි ආරම්භක ප්‍රාග්ධනය. 1,50,000යි. දැන් මොකද වෙන්නේ? අපි බලමු. ගිණුම් කරන සමීකරණයේ වත්කම් වලට සමාන වෙන්න ඕන හිමිකම් වල සහ වගකීම් වල එකතුව. අපි දැන් හිමිකම් වල එකතුව මේ දැන් අපි හොයාගත්ත 1,50,000ක් කියලා මෙන්න මේ ගිණුම් කරන සමීකරණය ප්‍රීතිය යටතේ. එහෙමනම් 1,50,000ට මේ 50,000 එකතු වුණායින් පස්සේ ලක්ෂ 2ක් එනවා. මේ පැත්තෙත් ලක්ෂ 2ක් වෙනවා. දැක්ක නේද? ගිණුම් කරන සමීකරණය තුලණය වෙලා තියෙන්න ඕන දෙපැත්ත. හොඳයි. අපි බලමු ඊළඟට සිද්ධ වෙලා තියෙන ගණදෙනුව මොකක්ද කියලා. දැන් ප්‍රශ්නෙන් මොකක්ද අහන්නේ? ප්‍රශ්නෙන් මොකක්ද අහන්නේ? අපෙන් අහනවා ප්‍රශ්නෙන් අහන්නේ සැප්තැම්බර් මාසය තුල සිදු වී ඇතැයි සැලකිය හැකි ගණදෙනු දින අනුපිළිවෙලට ලියන්න. උපදේශ හරියට පිළිපදින්න ඕන. එහෙම නේද? අපි දිනයත් එක්ක ගණදෙනු ටික අපි පිළිවෙලින් තමයි ලියන්න ඕන. ඒක නිසා අපි සූදානම් වෙන්න ඕන පිළිතුරු ලියන ආකෘතියට. නේද? දිනය සහ ගණදෙනුව. ඒක තමයි අපෙන් අපේක්ෂා කරන්නේ. ඉතින් අපි බලන්න ඕන ගණදෙනු කීයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ආරම්භක ශේෂයක් තියෙනවා. අපි දැන් ඒක හඳුනාගත්තා. ඒකේ තියෙන අඩුපාඩුව දැන් අපිට තියෙන්නේ 9 වෙනි මාසයේ 5 වෙනිදා යම්කිසි ගණදෙනුවක් සිද්ධ වෙනවා. මොකද්ද ඒ ගණදෙනුව කියලා බලන්න. එහෙනම් අපි බලමු 9.5. මොන වසරද මේක? 2018 9.5 නේද? 5යි 9යි 2018. හොඳයි. දැන් ආපහු බලන්න මේකේ තියෙන මේ ලක්ෂණ දිහා බලලා අපි දැන් මේ ගණදෙනුව නිර්වචනය කරන්න ඕනේ. හැබැයි අපිට එක්තරා නිදහසක් තියෙනවා මේ ගණදෙනුව හදන්න. මොකද මේ ගණදෙනුවක් අපි ගෙස් කරනකොට එහෙම නැත්නම් අනුමාන කරනකොට මේකට පිළිතුරු විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් විවිධාකාරයේ ගණදෙනු තියෙනවා. ඒක නිසා එක දරුවෙක් ලියන පිළිතුරම නෙමෙයි තවත් දරුවෙක් ලියන්නේ. නමුත් දෙන්නම නිවැරදි වෙන්න පුළුවන්. ඒක නිසා මම ඒකට ඉඟියක් දෙන්නම්. අපි කොහොමද මේ අනුමානය කරන්නේ කියලා. දැන් බලන්න වත්කම් පැත්තේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කොතනද මේ ගණදෙනුව වාර්තා වෙන්නේ? අපි දන්නවා. ඔන්න දැන් අපිට පහසුව සඳහා තවදුරටත් මේවා කඩලා දීලා තියෙනවා. මොනවාද? භාණ්ඩ තොග, ණය ගැතියෝ සහ මුදල්. ඒ කියන්නේ වත්කම් කියන එක විවිධාකාරයේ ගණදෙනු සිද්ධ වෙන්න පුළුවන්. මුදල් සම්බන්ධ ගණදෙනු, මුදල් වෙනස් වෙන ගණදෙනු, ඒ වගේම ණය ගැතියෝ බිහි වෙන ගණදෙනු, තොග බිහි වෙන ගණදෙනු, ඒ වගේ එහෙම නැත්නම් තව දේවත් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු මේ අපි මොනවා හරි භාණ්ඩයක් ගන්න ඇඩ්වාන්ස් එකක් දෙනවා නේද? ඉතින් ඒ වගේ දේවල් උනත් තව දුරටත් එන්න පුළුවන්
මොකද ජංගම වත්කම් කියලා තියෙනවා, දිගු කාලින වත්කම් කියලා තියෙනවා. සමහරවිට මෙතනට ස්ථාවර වත්කමක් එන්නත් පුළුවන්. හැබැයි මේ ගණදෙනුයි අපිට එහෙම දීලා නැහැ. හැබැයි නිශ්චිතවම හඳුනාගෙන තියෙනවා මොනවද කියලා. ඒකන්ද ඔයගොල්ලෝගේ පිළිතුර ලියනකොට මේ මෙතන තියෙන මේ හෙඩින් එක දිහා බලලා ඒ ගණදෙනුව නිර්වචනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් තියෙන්නේ මේ 9.5 සිද්ධ වෙන ගණදෙනුව මුදල් සහ හිමිකම් සම්බන්ධ ගණදෙනුවක් තමයි අපි අදාළ කරන්න ඕන. එතකොට අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට මුදල් මොකද්ද සිද්ධ වෙන්නේ? එකතු වෙනවා. මුදල් ලැබෙනවා. මුදල් පොතේ මුදල් ලැබීමක්, වත්කමක් වැඩිවීමක් කියලා කියන්නේ අපි දන්නවා. මොකද්ද? අපි වත්කමක් වැඩි වෙන එක අපි පෙන්වන්නේ මොකද්ද? මුදල් ගිණුම හර කරලා. එහෙමනම් මුදල් ගිණුම හර කරන්නේ මුදල් ව්‍යාපාරයට ලැබෙනකොට. ඉතින් මුදල් ව්‍යාපාරයට ලැබෙන්නේ කොහොමද ප්‍රධාන වශයෙන්? අන්න එතන තමයි අපි හිතන්න ඕන. හැබැයි අපි හිතන්න ඕන මේ ව්‍යාපාරයට ගැළපෙන විදිහට. හරි? එතකොට හිමිකම් යටතේ තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. එතකොට හිමිකම් වැඩි වෙන්නේ කුමන ගණදෙනු වලින්ද? මොන මං අහන ප්‍රශ්නේ. හිමිකම වැඩි වෙන්න පුළුවන් ගණදෙනු මොනවද? අපි පොතේ මොනවද ඉගෙන ගත්තේ න්‍යාය යටතේ? අපි කිව්වා ප්‍රාග්ධනය යොදවනකොට අයිතිකරුවන් මුලින්ම මොකද්ද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා, හිමිකම වැඩි වෙනවා. ඒ ආරම්භක ප්‍රාග්ධනය යොදනකොට. ඊට පස්සේ අපි හිතමු ව්‍යාපාරයේ මෙහෙම කරගෙන යන අතරතුර අතිරේක ප්‍රාග්ධනයක් දෙනවා නම් එතකොටත් හිමිකම මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා. එතකොට හිමිකම වැඩි වෙන්නේ ප්‍රාග්ධනය නිසා පමණක්ද? වැදගත් ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ මතකද මේ ගිනුම් කරන මූලිකාංග කීයක් තිබ්බද? 5ක් තිබ්බා. මොනවද? වත්කම්, වගකීම්, හිමිකම්, තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මොනවද? ආදායම්, වියදම්. එතකොට ඇයි මේකේ ආදායම් වියදම් නැත්තේ මේ ගිනුම් කරන සමීකරණේ? වත්කම්, හිමිකම්, වගකීම්. මොකද්ද සිද්ධ වුනේ ආදායම් සහ වියදම් වලට? අපි ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ආදායම් සහ වියදම් වල බලපෑම අපි කොතනටද නැවත වතාවක් අපි ගලපන්නේ? අපි කිව්වා හිමිකම් වලට ගලපන්න පුළුවන් කියලා. එහෙමනම් ව්‍යාපාරයට ලැබෙන ආදායම් ටිකත් අපි පෙන්වන්නේ හිමිකම් යටතේ. එහෙමනම් මේ 1,50,000 ආදායමක් වෙන්න බැරිද? ඒතර ආදායම් කුමන වර්ගයේ ආදායම්ද තින්නේ? ප්‍රධාන වශයෙන් තින්නේ විකුණුම්. ව්‍යාපාර කරන්නේ යම්කිසි භාණ්ඩයක් නැත්නම් සේවාවක් අලෙවි කිරීම. එහෙමනම් පළවෙනිම ආදායම් ලැබෙන පළවෙනි ප්‍රධානම මූලාශ්‍රය මොකද්ද? ව්‍යාපාරය කරන භාණ්ඩ විකුණුම්. ඊට අමතරවත් අපිට ආදායම් ලැබෙන්න පුළුවන් මොනවද? කුලී ආදායම්, පොලී ආදායම්, අපි ඊට පස්සේ ඉගෙන ගත්තා වට්ටම් ආදායම්. ගණදෙනු වල ප්‍රතිඵලයක් විදිහට අපිට වට්ටමක් දෙනවා නම් අපි කිව්වා ඒකත් අපි ආදායමක් විදිහට හඳුන ගන්නවා කියලා. එහෙමනම් මෙන්න මේ වගේ ලාභාංශ මේ ව්‍යාපාරයේ තවත් ව්‍යාපාරික කොටස් පිළිදී අරගෙන තියෙනවා නම් ඒකට සමානලාට වර්ෂයේ අවසානයේ අපිට ප්‍රතිලාභයක් හම්බ වෙනවා. ඒකට අපි කියනවා ලාභාංශ කියලා. ඉතින් මේ ආදායම් මෙතන වැඩි වෙලා තියෙන හිමිකම් වැඩි වෙලා තියෙන්නේ. අපි දන්නේ මේක ප්‍රාග්ධනය හන්දද වැඩි උනේ ආදායම් හන්දද කියලා. හැබැයි අපිට නිදහස දීලා තියෙනවා මේකට අපි කැමති පිළිතුරක් දෙන්න. හැබැයි අපිට මේ වගේ ගානකදී දරුවනේ මේ උපදෙස් වලට පොඩ්ඩක් අහුම්කම් දෙන්න සිද්ධ වෙනවා. අපි බලමු මොනවද අපිට දීලා තියෙන උපදෙස් කියලා. සැලකිය යුතුයි. 2018 සැප්තැම්බර් මාසය තුල අපර්ණා ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනයක් මොකද කියන්නේ? යොදා නොමැත. අමතර ප්‍රාග්ධනයක් යොදාගෙන නොමැත. මං කිව්වා මෙතන මේ ලැබිච්ච දේ නිර්වචනය කරන්න මේ ගණදෙනු නිර්මාණය කරන්න අපිට නිදහසක් තියෙනවා කියලා. හැබැයි අපිට තියෙන නිදහස මෙන්න මෙතනින් පොඩ්ඩක් සීමා කරලා තියෙනවා. මොකක්ද ඒ කියලා තියෙන්නේ? මෙහෙම දෙයක් තිබ්බේ නැත්තම් එහෙම අපිට කියන්න පුළුවන් මේ ප්‍රාග්ධනය නැවත යෙදවීමක් කියලා කියන්නත් පුළුවන්. එහෙම වෙන්න බැරිද? පුළුවන්. ඇයි බැරි? නේද? නමුත් මෙතන කියනවා මේ මාසය තුල
අමතර ප්‍රාග්ධනය මොනවත් යොදලා නැහැ කියලා. ඒක නිසා කවුරු හරි දුවෙක් පුතෙක් පිළිතුර ලිව්වනම් මේක 1,50,000ක ප්‍රාග්ධනයේ යෙදෙවි කියලා විභාගයේදී අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඇයි මෙතන මෙහෙම දෙයක් කියලා තියෙන හන්දා. මෙතන මෙහෙම දෙයක් කියලා තියෙනවා නම් මේ ආදායම ප්‍රාග්ධනය නොවන මූලාශ්‍රයක් වෙන්න ඕන. ඒක නිසා පළවෙනි ගණදෙනුව අපි කියමු 1,50,000ක භාණ්ඩ මුදලට විකිණීම කියලා. මොකද මුදල් වැඩි වෙන්නේ එතකොට හිමිකම් වැඩි වෙන්නේ. ඒක නිසා අපි කියමු 1,50,000ක රුපියල් 1,50,000ක භාණ්ඩ මුදලට විකිණීම. මුදලට පළවෙනි ගණදෙනුව අපි දැන් හඳුනාගත්තා, නිර්වචනය කළා. අපි බලමු දෙවන ගණදෙනුවත් මේ ආකාරයෙන් නිර්වචනය කරන්න. මොකද්ද දෙවන ගණදෙනුව? බලන්න මොකද්ද කියලා. කවද්ද දිනය 9යි 12. මොකද්ද සිද්ධ වෙන්නේ? චූටි අඩුපාඩුවක් තියෙනවා. මේක අපේ මෙතන බලපෑම කියනකොට අපිට තියෙන්නේ අඩුපාඩුව තමයි ණය හිමියෝ බලපෑම මේ පැත්තෙන් පෙන්නලා තිනවා රුපියල් 50,000යි කියලා. හිමිකම් පැත්තේ ඒ වගේම අපිට ඒක පෙන්නලා නැත්තේ මොකද්ද? ණය හිමියෝ එකතු වෙලා තියෙනවා. අපි හිතමු භාණ්ඩ තොගය මෙතන 50,000යි. මේ විදිහට තමයි අපිට ගාණ දෙන්න ඕන. අපි ඒක සකස් කරගත්තා. භාණ්ඩ තොගය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ණය හිමියෝ වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙලා තියෙනවද? ඔව්. මොකද මේ වත්කම් පැත්තේ 50,000ක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ ද්විත්ව බලපෑම ඒ හා සමානවම එහෙනම් අපිට හිමිකම් පැත්තෙත් වෙනස සමාන වෙන්න ඕන. ඒක නිසා වත්කම් වල වෙනසට මෙන්න හිමිකම් වල වෙනස සමානයි. එහෙමනම් අපි දැන් ගණදෙනුව නිර්වචනය කරමු. භාණ්ඩ තොගනේ වැඩි වෙලා තියෙන්නේ. එහෙම නේද? භාණ්ඩ තොගත් වැඩි වෙලා, ණය හිමියොත් වැඩි වෙලා. මොකද්ද වෙන්න පුළුවන්? ණයට භාණ්ඩ ගත්තොත් මොකද වෙන්නේ? එක පැත්තකින් ණය හිමියෝ ඉහළට යනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරයට භාණ්ඩ තොගයක් එකතු වෙනවා. වත්කමක් විදිහට ඒකේ අගයත් එකතු වෙනවා. එහෙමනම් අපි ලියමු කවද්ද දිනය 2018 9යි 12. 2018 12යි 9යි 2018 අපි කියමු රුපියල් කීයද? 50,000ක් නේද? අපි තිබ්බේ. රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ ණයට ගත්ත හන්ද තමයි ණය හිමියෝ වැඩි වෙලා තියෙන්නේ. ණයට ගැනීම. තාම මුදල් ගෙවලා නැති නිසා. එවනම් අපි දෙවන ගණදෙනුවත් අපි නිර්වචනය කළා. දැන් අපිට තියෙන්නේ තුන්වන ගණදෙනුව කවද්ද සිද්ධ වෙන්නේ? තුන්වන ගණදෙනුව 9යි 18 නේද? එහෙනම් 18යි 9යි 2018 මොකද්ද ගණදෙනුව? බලන්න අපිට දැන් ඊළඟට තියෙන්නේ මේ 9යි 18 වෙන ගණදෙනුව. එතකොට මේකේ පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. ඒක මම මෙතන සකස් කරලා පැහැදිලි කරන්නම්. දින 30000 තමයි අපේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. 30000යි. දැන් අපි බලමු පරීක්ෂා කරලා. අපි කිව්වා සෑම ගණදෙනුවක් නිසාම ගිණුම් කරන සමීකරණේ මේ දෙපැත්තේ ගිණුම් කරන සමීකරණේ තුලණය වෙන්න ඕන කියලා අගය. ඒක නිසා අපිට දැන් මොකද්ද වෙන්නේ? භාණ්ඩ තොගය 30000කින් අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ වත්කමක් වන ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ 50,000කින් වැඩි වෙන අතර භාණ්ඩ තොගය 30000කින් අඩු වෙනවා. එතකොට මේ වත්කම් පැත්තේ තවත් ගණදෙනු මොනක් සිද්ධ වෙලා නැහැ. 50,000යි 30000යි අතර වෙනස කීයද? ඍණ 30000යි ධන 50,000යි. එතකොට ධන 20000ක් තමයි
වත්කම් පැත්තේ සුද්ධ වශයෙන් සුද්ධ වෙනස ධන 20000යි. එහෙමනම් ඒ වගේම ධන 20000ක් එමනම් හිමිකම් පැත්තෙත් තියෙන්න ඕන. දැන් අපි ඒක නිවැරදි කරගත්ත හිමිකම් පැත්තෙත් මෙන්න ධන 20000ක් තියෙනවා. නේද? මේ පැත්තේ සුද්ධ වෙනස ප්ලස් 20000යි මේ පැත්තෙත් ප්ලස් එකක් ධන 20000යි. ඒක නිසා මේ ගණදෙනුව ඔන්න දැන් නිවැරදිව වාර්තා වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේක නිර්වචනය කරන්න. මේ ගණදෙනුව අපි තමයි සකස් කරන්න ඕන. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? භාණ්ඩ අඩු වෙනවා, ණය ගැතියෝ වැඩි වෙනවා. හැබැයි භාණ්ඩ අඩු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි අගයකින් තමයි ණය ගැතියෝ වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ සුද්ධ බලපෑම හිමිකම විදිහට මොකද්ද වෙන්නේ? හිමිකමත් වැඩි වෙලා තියෙනවා. මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ මේ ගණදෙනුව? ඔන්න බලන්න. ව්‍යාපාරික භාණ්ඩ අපි විකුණනකොට අපි මොකද්ද සිද්ධ කරන්නේ? අපි භාණ්ඩවල පිරිවැයටද විකුණන්නේ. එහෙම නැත්නම් පිරිවැය කියලා කියන්නේ භාණ්ඩ අපිට මිලදී ගන්න, අමුද්‍රව්‍ය විදිහට මිලදී ගන්න ගිය වියදමටද අපි විකුණන්නේ නැහැ. අපි ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ. ඒක නිසා තමයි භාණ්ඩවලාගේ 30000කින් අඩු වෙලා මේක ණයට විකුණපු හන්ද තමයි ණය ගැතියෝ විදිහට 50000ක් එකතු වෙන්නේ. එහෙනම් මේ 30000ක් වටිනා භාණ්ඩ තව 20000ක් අපි එකතු කරලා 50000කට තමයි 30000ක භාණ්ඩ විකුණන්නේ. භාණ්ඩ ටික 30000ක් ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා. ඒ වෙනුවට අපිට ලැබිය යුතු මුදලක් එහෙම නැත්නම් ණය ගැතියන්ගෙන් එකතු කරගන්න ඕන මුදලක් විදියට 50000ක් අපිට ණය ගැතියෝ වැඩි වෙනවා. එතකොට වත්කම් පැත්තේ සුද්ධ වශයෙන් 20000ක් තමයි තියෙන්නේ. මොකක්ද ඒ 20000? ඒ 20000 තමයි මේ ව්‍යාපාරයට මේ භාණ්ඩ ටික විකිණීමෙන් ලැබෙන ලාභය. ඒක නිසා තමයි ලාභය අපි කොතනටද අපි ගලපන්නේ? අපි කිව්වා ලාභය අපි ගලපන්නේ අයිතිකරුවන්ට කියලා. ඒක නිසා තමයි හිමිකම වැඩි වෙන්නේ. එහෙමනම් අපි ගණදෙනුව අපි නිර්වචනය කරමු. මොකද්ද? රුපියල් 30000ක් වටිනා භාණ්ඩ තොගය රුපියල් 50000කට ඔන්න බලන්න වැදගත් දෙයක් 50000කට ණයට විකිණීම හරියටම කියන්න ඕන. මොකද ණය ගැතියෝ තමයි වැඩි වෙලා තිබ්බේ. ණයට විකිණීම නිකම්ම විකිණීම කිව්වනම් පිළිතුර අසම්පූර්ණයි. අපිට මුළු ලකුණු ගන්න බෑ. රුපියල් 30000ක් වටිනා භාණ්ඩ තොගය රුපියල් 50000කට ණයට විකිණීම. හොඳයි. අපි බලමු. තවත් එක ගණදෙනුවක් අපිට තියෙනවා 2018 කවද්ද? 2018 9:25. හොඳයි. ඊළඟ ගණදෙනුව මේකෙත් අපි ගණදෙනුව මෙහෙම නිවැරදි වෙන්න ඕන. අපිට ගණදෙනුවේ අගයන් ලැබෙන්නේ ණය ගැතියෝ සහ මුදල්. වත්කම් පැත්තෙන් ණය ගැතියෝ සහ මුදල්. එතකොට කීයද? ණය ගැතියෝ රුපියල් 10000කින් අඩු වෙනවා. මුදල් 9000කින් එකතු වෙනවා. හරි? එතකොට මේ වත්කම් පැත්තේ වෙනස කීයද? ඍණ 1000ක්. ඔයගොල්ලන්ට පේනවා. ණය ගැතියෝ ඍණ 10000යි මුදල් එන්නේ 9000යි. එතකොට මොකද්ද වෙන්නේ? ඍණ 1000ක් තමයි අපිට අවසාන ප්‍රතිඵලයේ වත්කම් පැත්තේ. එතකොට හිමිකම් පැත්තෙත් එහෙමනම් ඍණ 1000කින්ම ඒක සමාන වෙන්න ඕනේ. ඒක නිසා මෙන්න හිමිකම් පැත්තෙනුත් ඍණ 1000ක් අපිට දක්නට ලැබෙනවා. එහෙමනම් ගිණුම් කරන සමීකරණයේ බලපෑම දැන් නිවැරදිව පේනවා. මේ පැත්තේ ඍණ 1000යි මේ පැත්තේ ඍණ 1000යි. මොකද්ද මේ ගණදෙනුව? දැන් බලන්න මොකද්ද සිදු වෙලා තියෙන්නේ කියලා. ණය ගැතියෝ අඩු වෙනවා. ණය ගැතියෝ අඩු වෙන්නේ ඇයි? ණය ගැතියෝ මුදල් ගෙවුවොත් නේ අඩු වෙන්නේ නේද? ණය ගැතියෝ කියන්නේ ණයට අපි භාණ්ඩ විකුණපු පිළදී ගත්ත අපේ ගණදෙනුකරුවන්. එහෙම ණය ගැතියෙක් එයාගේ අගය අඩු වෙන්න නම් එයා අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට මුදල් ගෙවලා තියෙන්න ඕනේ. එහෙමනම් අපිට පැහැදිලි මේ ණය ගැතිය මුදලක් ගෙවලා කියලා. කීයක්ද ගෙවලා තින්නේ? රුපියල් 10000ක් ගෙවලා. රුපියල් 10000ක ණය තමයි එයා ගෙවලා තියෙන්නේ. එතකොට 10000ක ණය ගෙවනකොට ඇයි රුපියල් 9000ක් හම්බෙන්නේ අපිට? 10000ක ණය ගෙවුවා නම් අපිට 10000ක් හම්බෙන්න එපයි. අපි ඉගෙන ගත්තා
සමහර ණය ගැතියන්ට අපි වට්ටමක් ලබා දෙනවා කියලා. මොකක්ද කිව්වේ? වට්ටමක්. අර નિયમિત කාලයට ඉස්සෙල්ලා ගෙවනකොට අපි යම්කිසි අඩු කිරීමක් කරනවා. එහෙමනම් 10000ක ණය කැපෙන්න රුපියල් 9000ක් එයාට ගෙවන්න අපි ඉඩ දෙනවා නම් අපි එයාට වට්ටමක් දීලා තියෙනවා. වට්ටමක් දීලා තියෙනවා කියලා කියන්නේ ඒක ව්‍යාපාරයට වියදමක්. අපි ඒක ලෙජර් ගිණුම් වල වියදමක් විදියට තමයි පෙන්වන්නේ. ඒක නිසා වියදමක් නම් වියදම අපි ගලපන්නේ අපි කිව්වා ආදායම් සහ වියදම් ගලපන්නේ හිමිකම් වලට නිසා අපි වියදම අඩු කරන්නේ සුද්ධ බලපෑම හිමිකම් වලින්. එහෙමනම් අපි ගණදෙනුව දැන් නිර්වචනය කරමු. මොකද්ද? රුපියල් දිනයක අවද්ද ඉස්සලම් මුලින්ම දිනය 2018 9යි 25 නේද? 25යි 9යි 2018 මොකද්ද ගණදෙනුව? රුපියල් ණය ගැතියකු රුපියල් 10000ක ණය 10%ක වට්ටමකට යටත්ව 10%ක වට්ටමක් ලැබමින් පියවීම. හරි නේද? මං ලිව්ව ගණදෙනුව. ව්‍යාපාරයට රුපියල් 1000 වියදමක්, ණය ගැතියට මේක වාසියක්. ඒක නිසා තමයි මම දැම්මේ ලැබමින් පියවීම කියලා. ලැබමින් පියවීම වට්ටමක් මෙතන ණය ගැතියකු වට්ටමක් ලැබමින් පියවීම. රුපියල් 10000ක ණය පියවීම කියන එක තමයි මම මේ කියන්නේ 10%ක වට්ටමකට යටත්ව. හොඳයි. තවත් ගණදෙනු තියනවාද? නැහැ. ඊළඟට දෙවෙනි කොටසෙන් අහන්නේ මොකද්ද? 2018 9:30ට අපර්ණාගේ හිමිකම ගණනය කරන්න. ඒ මොකද්ද? හිමිකම ගණනය කරන්නලු කවදාටද? 9:30ට. එතන අපිට මේක ගණනය කරන්න ක්‍රම කීයක් තියෙනවද? අපිට ක්‍රම කීපයකින් ගණනය කරන්න පුළුවන්. එකක් තමයි අපිට බලන්න පුළුවන් දැන් මේ ගිණුම් කරන සමීකරණය තුලනය කරලා දැන් අපි බලමු දැන් මේ ගිණුම් කරන සමීකරණයේ අගයන් ටික දැන් අපි එකතු කරලා බලමු. මේ පැත්තෙන් අපිට එනවා ලක්ෂයයි 1,50,000යි 1,50,000න් 30,000 කඩු වුණා කියලා කියන්නේ 1,20,000යි. අපි එහෙමත් උත්සාහ කරමු බලන්න. 1,20,000යි. මෙතනින් අගේ එනවා 1,20,000ක්. ආයෙත් බලමු 1,50,000යි 30,000 කඩුණා 1,20,000යි. මෙතන 40,000යි. නේද? 40,000 කියන්නේ මොකද්ද? මේක ධන. හරි? මේ 40,000 කියන්නේත් ධන. ඊළඟට අපි බලමු මුදල් පොතේ 2,50,000යි මේකත් ධන නිසා 2,59,000යි. එහෙම නේද? 2,59,000යි. ඒ මොනවද? මුදල් 2,59,000යි. දැන් බලමු මේ පැත්ත. 3,00,000යි 3,20,000යි මෙතනින් එනවා 3,19,000ක්. නේද? ධන 3,19,000ක්. හරිද බලන්න? 1,50,000ට 1,50,000 3,00,000යි 3,20,000යි ඒකෙන් රුපියල් 1000ක් අඩු නැන් පස්සේ 3,19,000යි. මේ පැත්තෙන් එනවා 50,000ක් මේකත් ධන. ඒ මොනවද? බැංකු ණය සහ ණය හිමියෝ 50,000යි. දැන් මොකද්ද වෙන්න ඕන? අපි දැන් බලන්න ඕන මේ ගිණුම් කරන සමීකරණයේ වම් පැත්තේ එකතුව. වම් පැත්තේ සංඛ්‍යාවල එකතුව. මොකද මෙතනින් මේ වත්කම් වල එකතුවට වත්කම් වල එකතුව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ටික. මේ කොටස. නේද? වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරේ මෙන්න මේ තුනේ එකතුව. හරි? ඊට පස්සේ අනිත් ගිණුම් කරන සමීකරණේ අනිත් පැත්ත කියලා කියන්නේ මෙන්න මේ තුනේ එකතුව. එහෙම නේද? එතකොට මේ ටික එකතුව කීයද? අපි බලමු කීයද කියලා. අපි බලමු 1,60,000
60,000ට අපි එකතු කරනවා 2,59,000ක්. මෙන්න මෙතන තියෙන අගය. හරි. එතකොට අපිට එනවා උත්තරේ 4,19,000. එහෙම නේද? එහෙමනම් මේ පැත්තේ පිළිතුර අපිට එනවා 4,19,000ක්. මොකද ගිණුම් කරන සමීකරණේ තුලණය වෙන්න එපයි දරුවනේ. නැත්තම් වැරදි. මොකද මේ උඩින් කියනවනේ මේ ව්‍යාපාරයේ වත්කම් වලට හිමිකම් වල සහ වගකීම් වල එකතුව සමාන වෙන්න ඕන කියලා. ඉතින් අපි මේ පරීක්ෂණය තමයි දැන් කරන්නේ. මේ පැත්තේ එකතුව අපිට 4,00,000 කීයද 19,000යි. මේ පැත්තේ එකතුව කීයද? මෙතන ලක්ෂයක් එනවා, මෙතන 3,19,000ක් එනවා. එහෙමනම් ආපහු කීයක් එනවද අපිට මෙතනිනුත් 4,19,000ක් එනවා. හරි නේද? මේක එකතුවත් අපිට 4,19,000ක් ඔන්න ලැබෙනවා. නම් මම මේක මෙතනින් පේන්න ලියන්නම් 4,19,000යි. මේ තියෙන්නේ මේ දකුණු පැත්තේ එකතුව වම් පැත්තේ එකතුව. එහෙමනම් අපෙන් මොකක්ද අහන්නේ? අපෙන් අහන්නේ 2018 9:30 දිනට අපර්ණාගේ හිමිකම. ඒ කියන්නේ මේ මාසේ අන්තිමේදී අපර්ණාගේ හිමිකම කියලා කියන්නේ එහෙමනම් කීයක්ද? රුපියල් 3,19,000ක්. කීයක්ද? රුපියල් 3,19,000යි. ඒක හොයන්න අපිට සිද්ධ වුණා මේ අපිට හෙලි කරලා තිබ්බ නැති ආරම්භක ප්‍රාග්ධනය හොයන්න. අපි ඒක හොයාගත්තේ ඔයගොල්ලන්ට මතක ඇති මේ ගාන අපි පටන් ගන්න වෙලාවෙදිම මේ ගිණුම් කරන සමීකරණේ තුලණය වෙන්න ඕන කියන කොන්දේසි යටතේ. ඒ කියන්නේ මේ පැත්තට තුලණය වෙන්න ඕන මේ පැත්ත. එhmenan මේ පැත්තේ එකතු 2,00,000ක් කියලා හොයාගත්තා. 50,000ක් දීලා තියෙන හන්දා ඉතිරිය අපි දැම්මා මෙතනට ආරම්භක ප්‍රාග්ධනයේ විදිහට. දැන් මේ ටික එකතු කරලා තමයි අපි 3,19,000 ලබා ගත්තේ. හොඳයි. අපි එහෙමනම් ඒ ගානට අපි පිළිතුරු දැන් සපයලා අවසන්. ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? පහත සඳහන් ගණදිනු සඳහා දිත්ත සටහන් ලියන්න තුන්වෙනි කොටස. අපි දන්නවා දිත්ත සටහන් කියන්නේ මොකක්ද කියලා. ගණදිනුවක දිත්ත බලපෑම හර සහ බැර වන ගිණුම් දෙක මොකක්ද කියලා. ඕනම ගණදිනුවක් අවම වශයෙන් ගිණුම් දෙකක හර සහ බැර විදිහටෙහි අගේ සටහන් කරන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා දිත්ත සටහන් න්‍යායත් එක්ක. හොඳයි. අපි බලමු මොනවද අපිට දීලා තියෙන දිත්ත සටහන් කියලා. අපි පළවෙනි ගණදිනුව මොකද්ද? සීමා සහිත ජිනසේන සමාගමෙන් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ගත්තා. මොකද්ද වෙලා තින්නේ? ස්ථාවරවත්කමක් මිලදී ගැනීම. එහෙමනම් දිත්ත සටහන වන්නේ මොකද්ද? මෙතන සැලකිල්ලට භාජනය වෙන්න ඕන කරුණු තමයි ජිනසේන සමාගමෙන් ව්‍යාපාරය සඳහා ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ගත්තා රුපියල් ලක්ෂයයි. මේ විදිහට දීලා තියෙනකොට අපි වටහා ගන්න ඕන එක දෙයක් තමයි මේකට තාම මුදල් අපි ගෙවලා නැහැ. මේක අරන් තියෙන්නේ ණයට කියන එක. ඒක තමයි මේ සීමා සහිත ජිනසේන සමාගමෙන් ව්‍යාපාර ප්‍රයෝජන සඳහා යන්ත්‍රයක් මිලදී ගත්තා කියලා නෙමෙයි තියෙන්නේ ගත්තා කියලා. එහෙමනම් අපි බලමු ණයට ගත්ත ගණදෙනුවක් විදිහට තමයි මේක පෙන්වන්න ඕන. පළවෙනි ගණදෙනුව එහෙමනම් මොකද්ද? අපි දැන් ලියන්න ඕන මොනවද? ද්විත්ත සටහන් තමයි ලියන්න ඕන. එහෙනම් පළවෙනි ගණදෙනුව දිත්ත සටහන් ලියන්න ඕන හන්දා මොකද්ද? වත්කමක් නේ අරන් තියෙන යන්ත්‍රයක් නේ නේද? එහෙමනම් අපි යන්ත්‍ර ගිණුම තමයි යන්ත්‍ර ගිණුම හර කරනවා. යන්ත්‍ර ගිණුම හර. අපෙන් ද්විත්ත සටහන් ලියන්න කිව්වෙන් පස්සේ අගය අනිවාර්යයෙන්ම අපි දාන්න ඕන. එහෙම දැම්මේ නැත්නම් අපිට ලකුණු භාගයයි හම්බෙන ලකුණු ටිකෙන් ලක්ෂයයි. ඒක හන්දා අමතක කරන්න එපා. දිත්ත සටහනේ අගයන් දාන්න මේ කොටස විතරක් ලියන්න එපා. යන්ත්‍ර ගිණුම හර රුපියල් ලක්ෂයයි ජිනසේන සහ සමාගම. එහෙම නේද? මොකද්ද සමාගම? ජිනසේන සමාගම. ජිනසේන සමාගම් ගිණුම බැර හර බැර ඒකත් රුපියල් ලක්ෂයයි. හරි නේද ද්විත්ත සටහන්? හරි. අපිට කියන්නේ නිකම්ම ද්විත්ත සටහන් ලියන්න කියලා. එහෙම නැතුව අපිට මේ අර පොදු ලෙජරේ දාන සංලක්ෂයත් එක්ක දාන විදිහට නෙමෙයි අපෙන් අහන්නේ. මේක කියන්නේ ද්විත්ත සටහන් ලියන්න කියලා. දෙවන ගණන් දෙනු මොකද්ද? සේවක වේතන රුපියල් 25,000ක්
චෙක් පතකින් ගෙව්වා. වේතන චෙක් පතකින් ගෙව්වා නම් අපි අනිවාර්යයෙන්ම දන්නවා වේතන ගිණුම හර වෙනවා. වේතන ගිණුම හර වෙනවා කීයකින්ද? රුපියල් 25000කින්. රුපියල් 25000කින් වේතන ගිණුම හර රුපියල් 25000යි. චෙක් පතකින් ගෙව්වා නම් බැර වෙන්නේ කුමන ගිණුමද? චෙක් ගනුදෙනු සිදු වෙන්නේ අපි දන්නවා බැංකු ගිණුම හරහා. ඒක නිසා බැංකු ගිණුම අපි බැර කරනවා රුපියල් 25000ක්. විත්ත සටහන සම්පූර්ණයි. තුන්වන ගනුදෙනුව. අපි බලමු මොකද්ද තුන්වන ගනුදෙනුව කියලා. තුන්වන ගනුදෙනුව තමයි ව්‍යාපාරයේ වියදම් සඳහා රුපියල් ලක්ෂයක් බැංකු ගිණුමෙන් ලබා ගත්තා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ වියදමකට ගෙව්ව එකක් නෙමෙයි කියලා තියෙන්නේ. වියදම් කිරීමට සූදානම් වෙන්න හරියට අර සුළු මුදල් ගන්නවා වගේ නේද? ව්‍යාපාරයේ යම් යම් වියදම් කරන්න බැංකුවෙන් සල්ලි ටිකක් ගෙනල්ලා අපි සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් අපි මොකද කරන්නේ? මේ වගේ ගනුදෙනුවක් වාර්තා වුණොත් අපි කරන්නේ බැංකු ගිණුමෙන් මේ මුදල් ටික ඉවත් කරලා අපි මොකද කරන්නේ? මුදල් ගිණුමට හර කරනවා. තාම අපි නිශ්චිත වශයෙන් වියදම් හඳුනගෙන නැති නිසා වියදම් කිරීම සඳහා සූදානම් වෙන්න. ඒක නිසා අපි බැංකු ගිණුම හර කරනවා රුපියල් ලක්ෂයයි. මුදල් ගිණුම අපි හර කරනවා කියලා කිව්වේ. අපි කිව්වේ මුදල් ගිණුම හර. එහෙම නේද? මුදල් ගිණුම හර මුදල් ගිණුමට මුදල් වැඩි වෙනවා. මුදල් ශේෂය මුදල් ගිණුම හර රුපියල් ලක්ෂයයි සහ එම මුදල අඩු වෙන්නේ තවත් වත්කම් ගිණුමක් වන බැංකු කියන ගිණුමෙන්. බැංකු ගිණුමේ ශේෂය අඩු වෙනවා. ඒක නිසා අපි බැර කරනවා රුපියල් ලක්ෂයකින්. අපි දැන් තුන්වන ගනුදෙනුවත් වාර්තා කළා. අපිට තව තියෙනවා ගනුදෙනු දෙකක්. දැන් අපි බලමු හතරවෙනි ගනුදෙනුව මොකක්ද කියලා. හතරවෙනි ගනුදෙනුවේදී කියන්නේ ණයගැති සමන්ගෙන් චෙක් පතක් ලැබී මොකද කියන්නේ? ණයගැති සමන්ගෙන් චෙක් පතක් ලැබී ණයගැති සමන්ගෙන් චෙක් පතක් ලැබී එය එදිනම බැංකුගත කළා. ණයගැතියෙකු චෙක් පතකින් ණය පියවනෝ ඒ චෙක් පත එදිනම අපි බැංකුවේ තැන්පත් කරනවා. එහෙමනම් එදිනම බැංකුගත කරා කියන කරුණ අපිට වැදගත් නිසා අපිට එකවරම මොකද්ද කරන්න පුළුවන්? අපිට මේ චෙක් පත බැංකු ගිණුමේ හර කරන්න පුළුවන්. අපි ඒ වගේ අභ්‍යාස කරා ඇක්ටිවිටීස් වලදී. ක්‍රියාකාරකම් යටතේ අපි ඒ වගේ උදාහරණ දැක්කයින් පස්සේ අපි කෙලින්ම මුදල් ගිණුම හරහා එන්නේ නැතුව අපි කෙලින්ම බැංකු ගිණුම හර කරා බැංකු ශේෂය වැඩි වෙන නිසා. එහෙමනම් ණයගැති සමන්ගේ ගිණුම තමයි බැර වෙන්නේ. ණයගැතියගේ ගිණුම බැර වෙනවා. ණයගැතිය අඩු කරන්න ඕන හන්ද. එහෙමනම් අපි දිත්ත සටහන ලියමු. මොකද්ද? දිත්ත සටහන තමයි හතරවෙනි ගනුදෙනුට අදාළව බැංකු ගිණුම බැංකු ගිණුම හර කීයද? රුපියල් 30000යි සහ බැර වෙන්නේ ණයගැතිය. ණයගැතිය එහෙම නැත්නම් සමන් කවුද අපි දැක්කේ? ණයගැතියා. ණයගැතියාගේ නම අපිට දීලා තිබ්බා. කවුද? සමන්. එහෙම නැත්නම් සමන් නේද? සමන්. සමන්ගේ ණයගැතිභාවයේ අඩු කිරීම සඳහා අපි සමන්ව බැර කරනවා රුපියල් 30000. හරි. හතරවෙනි ගනුදෙනුවත් අපි දැන් විත්ත සටහන ලිව්වා. අපිට තව එකයි තියෙන්නේ පස්වන ගනුදෙනුව. අපි බලමු පස්වන ගනුදෙනුව මොකද්ද කියලා. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා චෙක් පතක් ලියා මුදල් ලබා ගත්තා 5000යි. මේක ගැනිලි. එහෙම නේද? ගැනිලි. එහෙමනම් අපි ගැනිලි ගිණුම අපි හර කරනවා කීයක්ද? රුපියල් 5000යි. අපි අයිතිකරුගේ ප්‍රයෝජනය සඳහා ගන්න දේවල් අපි ගැනිලි කියලා තමයි අපි සටහන් කරන්නේ.
ඒ වගේම චෙක් පතකින් නිසා චෙක් පතකින් මේක මුදල් ටික ගත්ත නිසා අපිට බැර කරන්න සිද්ධ වෙන්නේ බැංකු ගිණුම කීයක්ද බැර කරනවා රුපියල් 5000කින්. හොඳයි. එහෙනම් අපි දැන් මේ ගණදෙනු පහම අපි මේ ආකාරයෙන් අපි දිත්ත සටහන් ටික අපි සම්පූර්ණ කරා ගණදෙනු පහේම හර බැර වශයෙන්. ඊළඟට අපිට තියෙන්නේ එහෙමනම් ඊළඟ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ බලමු මොකක්ද කියලා. ආ කොටසෙන් අපෙන් අහන්නේ මූලාශ්‍ර ලේඛනවල සාමාන්‍යයෙන් අන්තර්ගත වන කරුණු දෙකක් ලියන්න. අපි දන්නවා මූලාශ්‍ර ලේඛනවල වැදගත් කරුණු රාශියක් හෙළිදරව් කරනවා. මොකක්ද මූලාශ්‍ර ලේඛනවල සාමාන්‍යයෙන් අන්තර්ගත වන කරුණු කීයක්ද ලියන්නේ? දෙකක් තමයි ලියන්න ඕන. එහෙමනම් ගනුදෙනුවට සම්බන්ධ පාර්ශවයන් දෙකේ විස්තර. පාර්ශවයන් කවුරුද යන්න නම් තියෙනවා. නම් සඳහන් වෙනවා. ගනුදෙනුකර කවුද? ඒ වගේම විකුණන්නේ කවුද කියන එක. අනුක්‍රමික අංකයක් තියෙනවා. අනුක්‍රමික අංකය. ඒ වගේම දිනය. ඒ වගේම වටිනාකම අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට පස්සේ ගනුදෙනුවේ විස්තර තියෙනවා. කුමන ගනුදෙනුවක්ද? ගනුදෙනුවේ විස්තර. ඒ වගේම අත්සනක් තියෙනවා. නේද? ඊට පස්සේ අනුමත කරන නිලධාරියෙකුගේ අත්සන. අනුමත කරන නිලධාරියෙකුගේ අත්සන තියෙනවා. මේ වගේ අපිට කරුණු දෙකක් ලිව්වොත් අපිට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. මූලාශ්‍ර ලේඛන. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. මූලික සටහන් පොත්වල සහ මූලාශ්‍ර ලේඛන අතර ඇති සම්බන්ධතාවය මොකක්ද? මොනවද මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ? මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ දුවේ පුතේ ගනුදෙනුවක් සිද්ධ වෙන අවස්ථාවේදී ඊට සාක්ෂි ලෙස අපි ජනිත වන ලියවිල්ල. හරි? එතන මූලික සටහන් පොත්පත් කියලා කියන්නේ ඒ ආකාරයෙන් සිද්ධ වෙන ඒ ගනුදෙනු පිළිබඳ තොරතුරු මුලින්ම ව්‍යාපාරික පොත්පත්වලට ඇතුළත් කරන අවස්ථාව. ඒක තමයි මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ. එහෙමනම් මේ දෙක අතර සම්බන්ධතාවය තමයි මූලික සටහන් පොත් යනු ගනුදෙනු වල තොරතුරු මුලින්ම ගිණුම් කරන පද්ධතියේ සටහන් වන පොත්පන්ති. එතකොට මෙම පොත් වල ගනුදෙනු සටහන් කිරීමේදී ඊට අදාළ
ඊට අදාළ තොරතුරු ලබා ගන්නේ මූලාශ්‍ර ලේඛන නොහොත් ගනුදෙනුවක් සිදු වූ බවට බිහිවන සාක්ෂි ලේඛනය. මොකක්ද අපි ලිව්වේ? මූලික සටහන් පොත් යනු ගණදෙනුවල තොරතුරු මුලින්ම ගිණුම් කරන පද්ධතියේ සටහන් වන පොත් පන්ති. මෙම පොත්වල ගණදෙනු සටහන් කිරීමේදී ඊට අදාළ තොරතුරු ලබා ගන්නා මූලාශ්‍ර ලේඛන නොහොත් ගණදෙනුවක් සිදු වූ බවට බිහිවන සාක්ෂි ලේඛනයයි. එහෙනම් මූලාශ්‍ර ලේඛන කියන්නේ අපි කිව්ව විදිහට ඔන්න ඕක. ඊට අදාළ තොරතුරු ලබා ගන්න මූලාශ්‍ර ලේඛන නොහොත් ගණදෙනුවක් සිදු වූ බවට බිහිවන සාක්ෂි ලේඛන වලිනි කියලා ලිව්වනම් අපිට වඩාත් නිවැරදි. තුලින් වේ. හරි. එවනම් ඒ කොටසට අපි දැන් පිළිතුර සම්පූර්ණ කළා. ඊළඟට මොකක්ද අපිට තියෙන්නේ? අපිට තියෙන්නේ මේ වගේ පළතුරු සහ එළවලු මිලටගෙන අලෙවි කරන හේසාන්ගේ ව්‍යාපාරේ 2018 ඔක්තෝබර් මාසයේ සඳහා අපිට පහත සඳහන් තොරතුරු ලබා දීලා තියෙනවා. මොනවද ඒ? දිනය, ඉන්වොයිස් අංකය, සැපයුම්කරු, ඉන්වොයිසියේ සඳහන් වටිනාකම, අඩු කළ වෙළඳ වට්ටම. ඒ වගේම අපිට ගණදෙනු තුනක් දීලා තියෙනවා. 10යි 8, 10යි 21 සහ 10යි 30. ඉන්වොයිස් අංකය දීලා තියෙනවා. මොනවද? 112, 35, 118. සැපයුම්කරු ඉන්නවා කී දෙනෙක්ද? මුදිත, කරුණාරත්න ව්‍යාපාරිකයෝ, නැවතත් මුදිත 35000, 20000, 15000. තවත් තොරතුරු විදිහට මුදිත විසින් පළවෙනි ගණදෙනුව සඳහා 5%ක වට්ටමක් ලබා දෙනවා කියලා තියෙනවා. අවශ්‍ය වන්නේ මොකද්ද? ඉහත තොරතුරු සඳහන් කිරීමට අදාළ මූලික පොත පිළියෙල කරන්න. අදාළ ලෙජර් ගිණුම පිළියෙල කරන්න. එහෙමනම් මේ මොකද්ද මේකට අදාළ මූලික පොත මොකද්ද? අපි මේ විකිණීම සඳහා භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන්, මොකද මේකට අපිට ලැබෙන ඉගිය තමයි සැපයුම්කරු පිළිබඳ තොරතුරු තමයි දීලා තියෙන්නේ. සැපයුම්කරුවන්ගෙන් අපි මිලදී ගන්නා මූලික සටහන් පොත. ඒකට මොකද්ද අපි කියන්නේ? ණයට අපි භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් ගන්නකොට එම තොරතුරු සැපයුම්කරුවන්ගේ තොරතුරු අන්තර්ගත කිරීමට අපි ආරම්භ කරන ව්‍යාපාරික මූලික සටහන් පොතට අපි කියනවා ගැනුම් ජර්නලය කියලා. එහෙනම් අපිට තියෙන්නේ ගැනුම් ජර්නලයක් තමයි අපිට සකස් කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි ගැනුම් ජර්නලයට අදාළ ආකෘතිය අපි සකස් කරමු. අපිට අවශ්‍ය වෙනවා දිනය. ඊට පස්සේ ඉන්වොයිස් සංඛ්‍ය අපිට වැදගත් කරුණක්. සැපයුම්කරු, වටිනාකම සහ ලෙජර් පිටුව. මෙන්න මේක තමයි අපේ ගැනුම් ජර්නලයේ ආකෘතිය. අපි ලියාගමු. දිනය, ඉන්වොයිස් අංකය,
සැපයුම්කරු වටිනාකම සහ අන්තිමට එනවා ලෙජර් පිටුව. ඒ සැපයුම්කරුගේ ගිණුම තියෙන ලෙජර් පිටුව මොකක්ද කියලා මෙතනින් අපි පෙන්නනවා. එහෙමනම් පළවෙනි ගනුදෙනුව 10යි 8 112. නේද? 2018 10යි 8 112. 10යි 8 ඉන්වොයිස් අංකය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. නැත්තම් සම්පූර්ණ නැහැ. මුදිත කියන සැපයුම්කරු. වටිනාකම කීයද? බලන්න. මේකේ කියනවා 105ක වට්ටමක් ලැබෙනවා කියලා. 35000ක භාණ්ඩ ගන්නකොට වෙළඳ වට්ටමක් තියෙනවා. එහෙමනම් අපිට සිද්ධ වෙනවා 35000න් කුමක්ද අපිට සිද්ධ කරන්න ඕන? 35000න් අපිට නොලැබෙන ගාන 105. 105 කීයද? ඒක හොයා ගන්න ඕන මේ විදිහට. 350ව 5ක් කියන්නේ 305ක් 1500යි 1750යි. හරි නේද? 1750යි මේක තමයි මොකද්ද? වට්ටම. ලැබෙන වට්ටම. ඒ කියන්නේ 1750ක් අපිට අඩු කරගන්න පුළුවන්. නේද? 35000න් අපි 35000ක් මිල ලකුණු කරලා තිබ්බට අපිට වට්ටමක් ලැබෙන නිසා 1750ක අපිට ඊට වඩා අඩු ගාණක් තමයි අපි ගෙවන්නේ. 5න් එකක් 4යි 34250යි. එහෙම නේද? 33000 නේ. sorry. 33000. 1750යි වට්ටම මෙතන. 350 5ක් 305 1500යි 1750යි බිංදුවයි 10න් 5ක් 5යි 9න් 7ක් 2යි 4න් එකක් 3යි. ඊට පස්සේ 3යි. මේ විදිහට 33250කට තමයි අපි වටිනාකම අපේ සටහන් වෙන්නේ. 33250යි. ඊළඟ ගනුදෙනුව බලන්න මොකක්ද කියලා. ඊළඟ එක 10යි 21 ඉන්වොයිස් අංක 35. එහෙම නේද? 2018 10යි 21 10යි 21 ඉන්වොයිස් අංක 35. ගණදෙනුවේ වටිනාකම කීයද? රුපියල් 20000යි කරුණාරත්න. එහෙම නේද? කරුණාරත්න කීයද වටිනාකම? රුපියල් 20000යි කිසිම වට්ටමක් අපිට සඳහන් වෙන්නේ නැති නිසා අපි 20000ම මෙතන ලියනවා. ඊළඟ ගණදෙනුව මොකද්ද? ආපහු 10යි 30 2018 10යි 30 ඉන්වොයිස් අංකය අපිට පෙන්වන්නේ 118 කියලා. 118 ඉන්වොයිස් අංකය යටතේ නැවත වතාවක් මුදිත කියන සැපයුම්කරුගෙන්ම තමයි මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. වටිනාකම රුපියල් 15000යි. 15000යි. එමනම් අපිට මෙච්චරයි ගනුදෙනු දීලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේකේ එකතුව ලබා ගන්න 250යි 3යි 8යි ඊට පස්සේ 3යි 5යි 6යි 68250 53 63 68250. ඒක අපි මොකද කරන්නේ? ගැනුම් ගිණුමට කවද්ද 2018 10යි 31 10යි 31 ගැනුම් ගිණුමට මාරු කළා. ගැනුම් ගිණුමට මාරු කළා රුපියල් 68250ක්. ඒතර ගානේ අපිට මොකද්ද කියන්නේ? අදාළ ලෙජර් ගිණුමුත් හදන්න කියලා කියනවා. අදාළ ලෙජර් ගිණුම් ටිකත් පෙන්වන්න කියලා කියනවා. එහෙමනම් අපිට ගැනුම් ගිණුමක් අපිට ආරම්භ කරන්නත් අවශ්‍යයි. එහෙම නේද? ඒක නිසා අපි බලමු ගැනුම් ගිණුම මේ විදිහට අපි ආකෘතිය සකස් කරමු. මේක
ගැනුම් ගිණුම. ගැනුම් ගිණුම. ගැනුම් ගිණුමේ දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. මේ වගේ ආකෘති අපි නිවැරදි විදිහට හදා ගන්න ඕන. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. හොඳයි. දිනේ කවද්ද? ගැනුම් ගිණුමට අපි මාරු කරන දවස තමයි 2018 10/31 වෙනිදා. 2018 10/31. ඒක නිසා අපි 10/31 දාමු. එතකොට මේක ගැනුම් කියලා කියන්නේ වියදම් ගිණුමක්. ඒක නිසා ඒක හර. ඊට පස්සේ අපි බැර කරන්නේ ණය හිමි. ණය හිමි ගිණුම තමයි බැර කරන්නේ. සංගල පිටුව අපි දන්නේ නැති නිසා 68250ක් අපි ගැනුම් ගිණුමට හර කරනවා. 68250ක් අපි ගැනුම් ගිණුම හර කරනවා. දැන් අපිට හර කරා වගේම අපිට දිත්ත සටහම සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. මේ ගණදිනුවේ දිත්ත සටහන අපි දැන් හර පැත්ත හරි තාම අපි බැර කළේ නැහැ. 68250ක් ඒ අගෙන් අපි දැන් මේ ණය හිමියෝ දෙදෙනා මුදිත සහ කරුණාරත්න මේ දෙදෙනා වෙනුවෙනුත් අපි දැන් ලෙජර් ගිණුම් දෙකක් ආරම්භ කරන්න ඕන. මොකද අපිට ලෙජර් ගිණුම් සකස් කරන්න කියලා තමයි කියන්නේ. ඒක නිසා අපි දැන් මුදිතගේ ලෙජර් ගිණුම මේ විදිහට අපි ආරම්භ කරමු. මුදිත ඊට දිනය විස්තරය ඒ වගේම සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. මේ කවුද? මුදිත. මුදිත කියන සැපයුම්කරු දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. නැවත වතාවක් දිනය විස්තරය සංගල පිටුව සහ වටිනාකම. හොඳයි. දැන් අපි හර සටහන අපි ගැනුම් ගිණුමට දාපු නිසා අපි දැන් බැර සටහන දාන්න ඕන. ඒ ගණදිනුවේ වටිනාකමින් ඒ දිනය යටතේ මතක තියාගන්න පළවෙනි ගණදිනුව සිද්ධ වෙන්නේ 18/10/8 නේද? 10/8 වෙනිදා. එහෙමනම් බැර සටහනක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. 10/8 විස්තරය කියන්නේ ගැනුම් ගිණුමට තමයි හර වෙන්නේ. වටිනාකම 33250යි. 33250යි. ඒ වගේම මුදිතත් එක්ක තවත් ගණදිනුවක් සිද්ධ වෙනවා. කවද්ද? 10/30. ඒක හන්ද අපිට 10/30 ගණදිනුවත් මේ ගාම පුළුවන්. නැවත වතාවක් ගැනුම් කීයද වටිනාකම? රුපියල් 15000යි. මුදිතගේ දෙවන ගණදිනුව 15000යි. ඒ වගේම අපිට තවත් සැපයුම් කරුවෙක් වෙනුවෙන් තව ලෙජර් ගිණුමක් ආරම්භ කරන්න තියෙනවා. ඒ සැපයුම් කරුගේ ලෙජර් ගිණුමත් අපි මේ ගමන්ම ආරම්භ කරමු. කවුද ඒ සැපයුම් කරුගේ නම? අපි දැක්ක කරුණාරත්න. එහෙම නේද? කරුණාරත්න.
කරුණාරත්නගේ ගිණුම අපි දන්නවා දිනය විස්තරය සඟල පිටුව සහ වටිනාකම. දිනය විස්තරය සඟල පිටුව සහ වටිනාකම. ගිණුම කාටද අයිති? කරුණාරත්න. කරුණාරත්න නැමැති සැපයුම් කරු කරුණාරත්නගේ ණය හිමි ගිණුම දිනය විස්තරය සඟල පිටුව වටිනාකම. දිනය විස්තරය සඟල පිටුව සහ වටිනාකම. අපි දන්නවා බැර සටහනක් තමයි අපිට දාන්න තියෙන්නේ. අපි හර සටහන දාලා තියෙනවා. වැදගත් දේ තමයි ඒ ගණදිනුව සිද්ධ වෙන දිනයෙන් තමයි අපි මේ බැර සටහන දාන්නේ. 10යි 21 වටිනාකම කීයද? රුපියල් 20000යි. එමනම් 10යි 21 ගැනුම් කියලා තමයි අපි කියන්නේ. ගැනුම් ගිණුම තමයි අපි හර කරන්නේ. රුපියල් 20000යි. රුපියල් 20000යි. දැන් බලන්න අපි ලෙජර් ගිණුම් සියල්ල අපි සම්පූර්ණ කළා. මුලින්ම මේ ගැනුම් ගිණුමට මාරු කළා කියන එම ගැනුම් ප්‍රමාණය අපි ගැනුම් නමින් වියදම් ගිණුමක් ආරම්භ කරලා ණය හිමියෝ කියලා 1031 දාතම යටතේ අපි හර සටහන දාගත්තා. ඒ හර සටහන් වලට අදාළ බැර සටහන් ටික අපි ඒ ණය ගැතියන් නමින් ලෙජර් ගිණුම් ආරම්භ කරලා මෙන්න මේ ආකාරයෙන් අපි බැර සටහන සම්පූර්ණ කරා. හොඳයි දුවලා පුතාලා. අපි දැන් ගිණුම්කරණය කියන අපේ කොටසේ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ අපි මේ වන විට අපි ගණන් දෙකක් අපි දැන් සාකච්ඡා කරා. 5 වෙනි ගාන සහ 6 වෙනි ගාන. එහෙනම් අපිට තවත් 7 වෙනි ගාන සාකච්ඡා කිරීමට අපිට තාම ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් අපි 7 වෙනි ගාන අපි ආරම්භ කරමු ඊළඟ පරිච්ඡේදයෙන්. එහෙනම් අපි සියලු දෙනාම නැවත වතාවක් අපි හමු වෙමු 7 වන ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා ඊළඟ පරිච්ඡේදයේ.